එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝහි පිහිටි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ වස්සාන සමය වෙනුවෙන් ඔබ වෙත ගෙනෙන්නා වූ විශේෂ සතිපට්ඨාන ධර්ම දේශනා මාලාව. දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද පිටිගල ගුණරත්න ස්වාමීන් වහන්සේ. දෙයි සාදු කියන්නේ සාදු පින්තුනි ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයෙහි වස්සාන කාලේ පැවැත්වෙන භාවනා වැඩසටහනෙහි අද දවසේහි දායකත්වයෙන් කටයුතු කරන්නේ එංගලන්තයේ වික්ටෝරියාහි පදිංචි W.A. ගුණවති මහත්මිය විසින්. තිගතුමීගේ අරමුණ වශයෙන් මිය පරලොවගේ පියාණන් වන ජීමිස් සප්පු මහත්මාණන් ඇතුළු මියගේ ඥාතීන්ට පින් පිණිසත් සුජීවත්ව සිටින M.A. එමලින් නෝනා මෑණියන්ට ශ්‍රී ලංකාවේ වාසය කරන මේ මෞතුමියට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් කියන අරමුණු ඇතිව W.A. ගුණවති මාතාව මේ උතුම් පින්කමෙහි බැතිබර දායකත්වයෙන් කටයුතු කරනවා. ඉතින් ඊතුමිය මේ භාවනා මධ්‍යස්ථානයේ ආරම්භ වෙච්ච දිනේ ඉඳලම මේ ස්ථානයට පැමිණෙමින් බොහොම සදහැසිතින් දන් පැන් දෙමින් ධර්ම ශ්‍රවණය කරමින් භාවනා කටයුතු වල යෙදෙන පින්වත් මෞතුමියක්. ඉතින් අපි මේ අවස්ථාවේදී ඊතුමියට ආරාධනා කරනවා පළමු කොට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ මල් පූජා කරන හැටියට මේ මල් බඳුන් සහ සමන් මල් භාග්‍යවත් ලෝතර බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ සලකාගෙන උන්වහන්සේගේ ශ්‍රී පාද පත්මයටම මේ මල් පූජා වේවා කියන අදහස ඇති කරගෙන පූජා කරන්නට. ඊළඟට දෙහෙත් වට්ටියේ පිරිනමන අපේ අද භාවනා වැඩසටහන මෙහෙවීම සඳහා වැඩම කොට වදාළ අපේ අති ගෞරවනීය පිටිගල ගුණරත්න ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ පැරණි චාරිත්‍රයක් බෞද්ධ චාරිත්‍රයක් දෙහෙත් පිරිනමන ආරාධනා කිරීම. ඉතින් මේ දෙහෙත් වට්ටියේ පවායතුමී පිළියෙල කරගෙන පැමිණිලා තියෙනවා. අපි ආරාධනා කරනවා ස්වාමින් වහන්සේට දෙහෙත් වට්ටිය පිරිනමන හැටියට. හොඳයි දැන් හැම දිනෙකම ආජීවන්තමක සීලේ සමාදන් වීම සඳහා සූදානම් වන්න. ඉතින් මේ සඳහා අපි තාම ගෞරවයෙන් ආරාධනා කරන අපේ ගෞරවනීය පූජනීය පිටිගල ගුණරත්න ස්වාමීන්ද්‍රයන් වහන්සේට හැම දිනාම নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං
සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီสิกขาပဒံ သမာધિယာမိ အဒိန္နာဒါနာဝေရမဏီสิกขาပဒံ သမာધિယာမိ ကာမေစုမိစ္ဆာจาราဝေရမဏီสิกขาပဒံ သမာધિယာမိ မုစာဝါဒာဝေရမဏီสิกขาပဒံ သမာધિယာမိ ภิกษุနာဝါචာဝေရမဏီสิกขาပဒံ သမာધિယာမိ ပရုစ္ဆာဝါචာဝေရမဏီสิกขาပဒံ သမာધિယာမိ สัมปัปปลาปาเวรมณีสิกขาปดัง สมาธิยามิ มิจฉาอาជីวาเวรมณีสิกขาปดัง สมาธิยามิ မေတိสารณสหิตဝု အာජීව අෂ්ටමක සීලය မာර්ග ඵල නිවන් පිණිසම හේතු වේවා. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदम् ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ලන්ඩන් ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානාධිපති ගරු කටයුතු දරණාගම කුසල ධම්මාභිදාන අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කොට ඇති පූජනීය මහා සංඝ රත්නයන් අවසරයි වාසනාවන්ත සත්පුරුෂ ගුණබර කාරුණික පින්වත්නි අදත් මේ පින් ඇති හැම දෙනාම මේ පුණ්‍ය භූමියට පැමිණියේ වැදගත් අරමුණු රාශියක් චිත්තසංතාන තුල පහළ කරගෙන විශේෂයෙන් WA ගුණවතී මෞතුමිය මිය පරලෝකීය තම දෙමාපියන් ඇතුළු ඥාති වර්ගය සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කිරීමේ අදහසින් මේ මොහොතට සහභාගී වෙන මේ හැම දෙනාටම මුළු සමස්ත ලෝකය තුල ධර්මයේ සොයමින් ධර්ම ශ්‍රවණයට අවස්ථාවක් සොයමින් ගත කරන හැම දිනාටම ධර්ම ලාභය ලබා දෙමින් ධර්ම දානමය මහා පින්කමක් සිද්ධ කර ගනිමින් අපි හැම දිනාගේම ජීවිත ලේන් කඳුලෙන් දුකින් සුසුමින් ගෙවෙන මේ සංසාර ගමන නිමා කරගන්නට නිවන් පුරයට පිවිසෙන්නට ස්වර්ණමය ద్వාරයක් විවර කරගන්නට මේ අවස්ථාවද අපට හේතු වේවා කියන තුම් ලෞතුරු අරමුණක් මේ සමග සිත් තුළ පහළ කරගෙනයි අදත් මේ පින්කම සිද්ධ කරන්නට බලාපොරොත්තුව. පින්වතුනි මේ වෙලාවේදී ධර්ම ශ්‍රවණය කිරීම පමණක් නොව ලෞතර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අපට අනුශාසනා කොට වදාළ ඒ ධර්ම මාර්ගයේහි ධර්ම ප්‍රතිපදාවෙහි ප්‍රායෝගිකව යෙදෙන්නටත් අදහස් කරනවා කල්පනා කරනවා ධර්ම ශ්‍රවණයෙන් අනතුරුව. එනිසා භාවනාවට අදාළව අනුශාසනාවක් විය යුතුයි කියන අදහසයි අපේ ස්වාමීන් වහන්සේ අපට සිහිපත් කළේ. ඊයේ දවසේ අපි සතිපට්ඨාන දේශනාව සතිපට්ඨාන භාවනාව යමෙකු සිද්ධ කරන්නේ නම් ඒ භාවනාවට සතිපට්ඨානයේ යෙදෙන්නට ප්‍රථම අපි දැනගත යුතු බොහෝ කරුණු ඒ තුල ඇත කියන අදහස අපි ඊයේ දවසේ පැහැදිලි කළා. කොහොම වුණත් පින්වතුනි අපි කුමන හෝ භාවනාවක් කළත් ඒ භාවනාව පිළිබඳව
හාත්පස දැනුමක් ඇතුව යම් භාවනාවක යෙදෙන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. අපි බොහෝ වෙලාවට භාවනා කර්මස්ථාන කාගෙන් හෝ අසා දැනගෙන ඒ අසාගත් පිළිවෙලට භාවිතා කිරීමයි අපි පුරුදු කරගෙන එන චාරිත්‍රය වෙලා තියෙන්නේ. අපට අහන්න ලැබෙන අපට කියා දෙන ක්‍රමවිධි පිළිබඳවත් සැලකුවාම ටිකක් එකිනෙකට වෙනස් බවකුත් දකින්න තියෙනවා, දකින්නට ලැබෙනවා. ඒ නිසා අපට වර්තමාන ලෝකේ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ යමක්ද අපට දේශනා කළේ, ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ක්‍රමය කෙසේද කියලා සොයා බැලීම, විමසා බැලීම අපි කාටත් බොහෝමත්ම ප්‍රයෝජනවත් වෙනවා. එබැවින් භාවනාව කියන විෂය අතිශයින් ගැඹුරු විෂයක් වෙනවා. ඒ වගේම ඒ භාවනාව කියන වචනයෙන් අදහස් කරන සීමාව ස්වල්ප නැහැ. භාවනාව යන වචනය බෞද්ධයන් වූ අපට පමණක්ම සීමා වූවක් නොවේ. ලෞතර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන්නත් ප්‍රථම ලෝකේ භාවනාව පැවතුණු බවට සාක්ෂි අපේ බෝසත් සිරිතම අපට කියලා දෙනවා. එදා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සතර පෙර නිමිති දැකලා උන්වහන්සේ ජීවිතය පිළිබඳව ලොකු අවබෝධයක් ලැබුවා. චන්න එමෙතුතුමා කියා දුන්නු ධර්මය අහලා. උන්වහන්සේ කල්පනා කළා මේ ගත කරන ජීවිතය කුමක්ද කියලා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් 80ක් කුඩා ලකුණෙන් ධ්‍යාන ප්‍රභා මාලාවෙන් යුක්ත වුණත් අද දවසේ මේ සිරුර හෙට වෙනකොට මේ වගේ දණ්ඩක ආධාරයෙන් වෙවුලා යන්නට වෙනවා නම් එහෙමටත් යාගත නොහැකිව බිම ඇද වැටිලා තව කෙනෙකුගේ ආධාරයක් උපකාරයක් නැතුව නැගිටින්න සෙලවෙන්නවත් බැරුව අසරණ බවට පත් වෙනවා නම් තව නොබොහෝ දිනයකින් රෝගියෙක් බවට පත් වෙලා මල මුත්‍රා ගොඩේ තැවරුණු කෙනෙක් අසරණයෙක් බවට පත් වෙන්න වෙනවා නම් තවත් නොබෝ දිනකින් මිය ගිහිල්ලා ඉදිමිලා නිල් වෙලා ඕජස් ගලන මලමිනියක් බවට මේ සිරුරපත් වෙනවා නම් මේ රජගෙදර ඇති සැපත කුමටද? එබඳු දුකක් ඉදිරියේ තබාගෙන ඒ නිසා උන්වහන්සේ ජරා මරණයෙන් තොර වූ තැනක් සොයාගෙන යන්නයි රජමෙදුරෙන් පිට වුණේ. උන්වහන්සේ ඒ යන ගමනේ
උන්වහන්සේට හමු වුණු ආචාර්ය උතුමන් පිළිබඳව කියවෙනවා. විශේෂයෙන් ආලාර කාලාම උද්දකාරාම පුත්ත, ඒ වගේම උන්වහන්සේව දකින්නට පැමිණි පුංචි අවදියේම අසිත කාලදේවල තවුස්තුමා පිළිබඳව මේ හැම කෙනෙක්ම භාවනාව ඉතා ගැඹුරින් අධ්‍යයනය කරලා රූපී අරූපී ධ්‍යාන තලවලට තමන්ගේ මනසපත් කරගෙන හිටිය, භාවනාවෙන් ලෞකික ලෝකයේ තුල යන්නට පුළුවන් ඉහළම තලය වන නේව සංඥා නා සංඥා බඹතලයේ දක්වා මනස වැඩි දියුණු කරගත් අය බවට පත් වුණා. එතකොට මනුෂ්‍යත්වයේ ඉක්මවා දෙව්ලොව, දෙව්ලොව ඉක්මවා රූපී බඹලොව, රූපී බඹලොවද ඉක්මවා අරූපී බඹලොව දක්වා මේ මනස වඩන්න පුළුවන්, දියුණු කරන්න පුළුවන් භාවනා ක්‍රම එදාද තිබුණා. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ආලාර කාලාම තවුස්තුමාගෙන් රූපී ධ්‍යාන 4කුත් අරූපී ධ්‍යාන 3කුත් උපදවාගෙන සප්ත සමාපatti පහල කරගෙන ඉන්න අනතුරුව නොනැවති උද්දකාරාම පුත්ත තවුස්තුමා වෙතද ගොස් නේව සංඥා නා සංඥා නම් වූ 8 වෙනි සමාපත්තියද උපදවාගත් බව අපි පුංචි කාලෙමයි බුදු සිරිත හදාරන කොට ඉගෙන ගත්තේ. හැබැයි අපි අමතක නොකළ යුතු තැනක් වෙනවා. ඒ අෂ්ට සමාපත්තියට පැමිණි සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ එය නිමාව නොවන බව, තමන් වහන්සේ රජගෙදරින් පැමිණියේ යම් අරමුණක් උදෙසාද, ජරා මරණයෙන් තොර වූ තැනක් හොයාගෙනද, එය නොවන බව උන්වහන්සේ දැන හඳුනාගත්තා. නේව සංඥා නා සංඥා සමවතට සමවැදිලා නේව සංඥා නා සංඥා බඹලොව පිළිබඳව විමසනකොට උන්වහන්සේට දැක ගන්න ලැබුණා මේ මොහොතේ ඒ බඹලොවන් තුල ප්‍රතිසන්දි ලබන පහළ වෙන බ්‍රහ්ම රාජවරු. ඒ වගේම උන්වහන්සේට දැක ගන්න ලැබුණා ආයු ගෙවිලා කර්ම ගෙවිලා චුත වී යන බ්‍රහ්ම රාජවරු. ඉපදීමක් ඇත්නම් මරණයක් ඇත්නම් ඒ අතරත දිරීමකුත් තියෙන්න ඕන. ඒ නිසා මේ තැනත් ජරා මරණයෙන් තොර වූ තැනක් නොව ජරා මරණයෙන් යුක්ත තැනක්මයි කියන අවබෝධයෙන් එය රැඳෙන්නට සුදුසු තැනක් නොවන බව තමන් වහන්සේ සොයාගෙන යන්නේ ජරා මරණයට පිළිතුරක් සොයාගෙන බව සිහිපත් කොට ඒ ආචාර්යවරුන්ගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරමින් ගයා ශීර්ෂයට වැඩම කළ බව ඔබ දන්නවා, මා දන්නවා. එතකොට අපි දන්නවා, අපට මතකයි ඒ දක්වා ලෝකේ භාවනා ක්‍රම එදා තිබුණා. උන්වහන්සේ ඒ සියල්ල අත්හැර ගයා ශීර්ෂයට වැඩම කරලා දුෂ්කර ක්‍රියා අවධියක් ගෙවලා බුද්ධ ගයා බෝධි මණ්ඩලයේදී වෙසක් පුර 15ක් පොහෝ දවසේ
ජාතියක් නැති, ජරාවක් නැති, ව්‍යාධියක් නැති, මරණයක් නැති, ශෝක පරිදේව දුක් දුම්නස් නැති උතුම් නිර්වාණ ධර්මයේ අවබෝධ කරගත්තා. ඒ නිවනට සපිමෙන උතුම් මඟ අවබෝධ කරගත්තා. එතෙන් පටන් උන්වහන්සේ බරණැස ඉසිපතනාරාමයේ පස්වග මහණුන් වහන්සේලා ප්‍රමුඛ 18 කෝටියක් දෙව් බඹුන් උදෙසා ඒ ජරා මරණයෙන් මිදෙන මඟ ලෝකයට දේශනා කළා. දැන් අපි භාවනාව කියලා යමක් සොයනවා නම් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අත්හැර ගිය දේ සොයනවද? උන්වහන්සේ බොමැඩ වැඩ ඉඳගෙන අවබෝධ කරගෙන ජරා මරණ ආදී සසර දුකින් ඈතර වෙන්න කල ඒ උතුම් දේශනාව පිළිබඳව සොයනවද කියන තීරණය අපට පැහැදිලි කරගන්න වෙලා තියෙනවා. අද දවසේ අපේ පින්වතුන් බොහෝ දෙනෙක් ගිහි පැවිදි බොහෝ දෙනෙක් භාවනා කරනවා තමයි. හැබැයි ඒ භාවනාව යම් විදිහකින් එදා සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ අත්හැර ගිය භාවනාව නම් අද අපි නිවන අරමුණු කරගෙනත් කරන්නේ නිවන අරමුණු වුණාට නිවනට යන්න බැරි තැනක් නම් බැරි දෙයක් නම් අපි භාවිතා කරන්නේ එය මේ බුදු උපතක් ඇති කාලෙක ලබාගත් මිනිස් ජීවිතය අනර්ථයක යෙදවීමක් වෙන්න පුළුවන්. එනිසා භාවනාව කියන වචනය අපට සොයන්න වෙන්නේ බුදුරජාණන් වහන්සේ බෝසත් අවදී අත්හැරිය තැනින් නෙමෙයි. එතන අතහැරලා උන්වහන්සේ ලෝකයේ තුල අවබෝධ කරගෙන ලෝකයට කළ දේශනාවන් තුලිනුයි අපට භාවනාව පිළිබඳව විමසන්න වෙන්නේ. ත්‍රිපිටකය හදාරන කෙනෙකුට දැනගන්න දැක ගන්න ලැබෙන අසිරිමත් දේශනාවන් තියෙනවා. සමහර අවස්ථාවල ශ්‍රාවක පුත්‍රයන් වහන්සේලා සවතට පින්දපාත පිණිස වැඩම කළාම පින්දපාතයට වැඩම කරන්නට තව කල් වේලා ඇතනම් උන්වහන්සේලා සිරිතක් කරගෙන තිබුණා ආගමික සහජීවනයේ උදෙසා ආසන්නයේ තියෙන අන්‍ය තීර්ථකාරාම වලට පවා ගිහිල්ලා ඔවුන් සමග සුවදෑසුරක් කතා බහක යෙදෙන්න. එබඳු අවස්ථාවල වූ සංවාදයන් බුදුරජාණන් වහන්සේ හමුවේහි කරන ප්‍රකාශන අතරේ දකින්නට ලැබෙනවා. එක ශාස්ත්‍රූවරයෙක් භික්ෂුන් වහන්සේලාට කියනවා මමත් මේ ලෝකෙ මගේ ශ්‍රාවකයන්ට පණවන්නේ අපි භාවිතා කරන්නේ සතර දිසාවට දස දිසාවට අතරක් නැතුව අප්‍රමාණව මේ මෛත්‍රිය වඩන්න කරුණාව වඩන්නයි අපි උගන්වන්නේ. ඒ විදිහටමයි අපි භාවිතා කරන්නේ. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේත් ඒ ටිකමයි කරන්නේ. උන්වහන්සේ දේශනා කරන්නේ දස දිසාවට අප්‍රමාණව මේ මෛත්‍රිය මේ කරුණාව පතුරවන්න කියලා වඩන්න කියලා. එතකොට එහෙමනම් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ දේශනාවත් අපේ දේශනාවත් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ අනුශාසනාවත් අපේ අනුශාසනාවෙත් ඇති වෙනස මොකක්ද?
අපි දෙගොල්ලන්ම කියන්නේ එකම දේශනාවක් නේ එකම දහමක් නේ කියලා තථාගත ධර්මයේ සමකොට ඔවුන්ගේ දේශනාවන් පිළිබඳව කළ සංවාද ශ්‍රවණය කළ ස්වාමීන් වහන්සේලා එහි සතුටු වන්නෙත් නැතුව අසතුටු වන්නෙත් නැතුව සවස් කාල පිණ්ඩපාතයෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ සොයාගෙන ගිහිල්ලා උදෑසන සිදු මේ සංවාදයන් පිළිබඳව උන්වහන්සේ හමුවේ කළ ප්‍රකාශනයන්හිදී ඔවුන්ගේ භාවනාවෙත් අපේ භාවනාවෙත් අතර වෙනස උන්වහන්සේ කියලා දෙනවා. විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමය. අපිත් මෛත්‍රිය වඩනවා තමයි. අපිත් කරුණාව මුදිතාව උපේක්ෂාව වඩනවා තමයි. හැබැයි විවේකයේ ඇසුරු කොට විරාගයේ ඇසුරු කොට නිරෝධයේ ඇසුරු කොට නිවනට නැමුණක් කොටයි අපේ භාවනාව. උන්වහන්සේ මතක් කරනවා මහණෙනි විවේකයේ ඇසුරු කොට විරාගයේ ඇසුරු කොට නිරෝධයේ ඇසුරු කොට නිවනට නැමුණක් කොට මේ භාවනාව වඩන්නේ කොහොමද කියලා ඇහුවොත් ඔවුන්ට උත්තර දීගත නොහැකි වෙන බව. එකම භාවනාව තමයි. හැබැයි ඒ තුර ලොකු ගැඹුරක් තියෙනවා. වස්සග්ග පරිණාමෙන් නිවන අරමුණු කරගෙන නිවනට උපකාර පිණිස නිවනට නැමුණක් කොටයි ඒ භාවනාව වඩන්නේ. එතකොට අපට මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන්, කරුණා භාවනාව වඩන්න පුළුවන්, උපේක්ෂා භාවනාව වඩන්න පුළුවන්, මුදිතා භාවනාව වඩන්න පුළුවන්, ආනාපාන සතිය වඩන්න පුළුවන්. හැබැයි අපි දැනගෙන තියෙන්නට ඕන ඒක නිවනට නැමුණක් කොට වඩන්නේ කොහොමද කියලා. එහෙම නොදැනනම් භාවනාව භාවිතා කරන්නේ එතකොට අර අන්‍ය ශාසනයේ ඉගැන්වීමේ මේ ශාසනයේ ඉගැන්වීමේ වෙනසක් නැතුව යනවා. එතකොට අපි බුද්ධ ශාසනය තුල බුද්ධ ශ්‍රාවකයෝ හැටියට කරන භාවනාව වැරදිලා හරි ඒ අන්‍ය ශාසනයක ක්‍රමපිළිවෙතට නම් අදාළ වෙන්නේ. අපි මේ බුද්ධ ශාසනය තුල පිළිවෙත් නොපිරුවා වෙනවා. එනිසා අපට මේ භාවනාව කියන වචනය පෞද්ගලික අදහස් වලින් තොරව බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුලින්ම විවරණය කරගන්න වෙලා තියෙනවා. අද අපේ බෞද්ධ පින්වතුන් හුඟක් දෙනෙක් භාවනාව වරදවාගෙන මොනවා හරි භාවනාවක් කරනවා තමයි ඒක යහපතක් නැතුව නෙමෙයි. ඒක භවගාමී කුසල විපාකගෙන දෙන භවගාමී කර්ම විශේෂයට වැටෙන්නක් බවට පත් වෙනවා විතරයි. හැබැයි නිවනට නැමුණක් කොට වඩන්න නම් ඒක ආවගියාවට කරන්නට පුළුවන් කමක් නෑ. ඒ නිසා අපට මේ පිළිබඳව ඊ타ත්ම ගැඹුරෙන් අධ්‍යයනය කරලා තොරතුරු විමසන්න වෙනවා. ඒ නිසායි අපේ නායක හාමුදුරුවෝ ඒ භාවනාව පිළිබඳව දිගින් දිගට ඒ ක්‍රමානුකූලව යම් තරමකින් හෝ නිවැරදි හඳුනා ගැනීමක් ඇතිව මේ පින්වතුන්ව භාවනාවේ යොදවන්නට අදහස් කරන්නේ. එනිසා භාවනාව පිළිබඳව කරුණු සොයනකොට අපි අපේ මතවාදවල අපි මෙතෙක් පිළිගත්ත සමහර වෙලාවට ආදරයෙන් ගරු කළ දේ වෙන්න පුළුවන්. එය වැරදි නම් අත්හරින්න අපි සූදානමින් සිටින්නට ඕන.
අපේ මතයට ගැළපෙන එකක් නෙමෙයි. අපේ මතයට ප්‍රතිවිරුද්ධ වෙන්න පුළුවන් එහෙන දෙය. එහෙත් ඒ බුදුදහමට බුද්ධ දේශනාවට එකඟ නම් අපට එය පිළිගන්න වෙනවා, ඒ දරන්න වෙනවා. අපි තාමත්ම ගැඹුරෙන් යුග ගණනක් භාවිතා කළත් ඒක භවගාමී කර්ම විශේෂයට පමණක් සීමා වෙන ආලාර කාලාම උද්දකාරාම පුත්ත වැනි තවුස්වරුන්ගේ හෝ බුදුරජාණන් වහන්සේට සමකාලීනව වැඩ සිටිය අන්‍ය තීර්ථකයන් පවා අන්‍ය ලබ්ධිකයින් පවා ඔවුන්ගේ ශ්‍රාවකයන්ට දේශනා කළ ඒ භාවනා ක්‍රමවලට අදාළ දේ නම් අපි භාවිතා කරන්නේ ඒ තුල අපි බලාපොරොත්තු වෙන ඉලක්කය අරමුණ අපට වැරදී යන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් අපට යන්නට ඕන ලන්ඩන් නගරයට. දැන් ගෝමනාව තියෙනවා, කැමැත්ත තියෙනවා ලන්ඩන් නගරයට යන්න. අපි පාරට බහිනවා ලන්ඩන් නගරයේ පැත්තට නෙමෙයි අනිත් දිශාවට, ප්‍රතිවිරුද්ධ දිශාවටයි හැරෙන්නේ. දැන් අපි යනවා කොහාට යන්නද යන්නේ? ලන්ඩන් වලට යන්න. ලන්ඩන් නගරයට යන්නයි මේ පිටත් වෙන්නේ. දැන් ඕනකම ලන්ඩන් නගරයට යන්න. දැන් උත්සාහය, වීරිය, කැපකිරීම සියල්ල යොදනවා කොහාටද යන්නේ? ලන්ඩන් නගරයට යන්න. හැබැයි අපි යන්නේ කොහාටද? ප්‍රතිවිරුද්ධ දිශාවට නම් හැරිලා තියෙන්නේ. ලන්ඩන් වලට යනවා කිය මහ වීරියක්, කැපකිරීමක් යොදවමින් අපි යන්නේ ලන්ඩන් වලින් ප්‍රතිවිරුද්ධ දිශාවට. නම් අපි මොහොතින් මොහොත ලන්ඩන් යනවා කියලා කිව්වත් ලන්ඩන් වරින් දුරස් වීම කුයි වෙන්නේ. ඒ නිසා භාවනාව තුලත් අපි නිවන් දකින්නයි කියලා කළාට ඒක නිවනට නැමුණක්, නිවන අරමුණු කරගෙන නිවන දිශාවට, නිවන් ලැබෙන විදිහට, නිවනට උපකාර වන විදිහට දැනගෙනම මෙය කළ යුතුයි. ලන්ඩන් යනවා කියලා ප්‍රතිවිරුද්ධ දිශාවට හැරුණාම කැමැත්ත හරි, වමනාව හරි, කැපකිරීම, වෙහෙස, මහන්සිය ඔක්කොම යෙදෙනවා එතන. හැබැයි සැබෑ දිශාවට නෙමෙයි යන්නේ. ඒ වගේ භාවනා කරනවා වෙන්න පුළුවන් කාය ජීවිත අපේක්ෂා ඇතහැරලා. ඊ타ත්ම වුණකමින් උනන්දුවෙන් මහ කැපකිරීම කරලා භාවනා කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒක නිවනට නැමුණක් කොට විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, වස්සග්ග පරිණාමින් විවේකයේ ඇසුරු කොට, විරාගයේ ඇසුරු කොට, නිරෝධයේ ඇසුරු කොට නිවනට නැමුණක් කොට නොකලේ නම් අපි නිවනින් ඈත් වීමක් වෙන්න පුළුවන්. ඒ නිසා භාවනාව පිළිබඳව මේ වර්තමාන ලෝකේ අපි හැමෝටම විවෘත සංවාදයකට එළඹිලා පුද්ගලික මතවාදයන්ගෙන්, විවිධ අලුත් දර්ශනයන්ගෙන් ඔළුව නරක් කරගෙන ඉන්න අපිට නැවත වතාවක් නිවැරදි වෙලා සැබෑ තැනින් පටන් ගත්තොත් මේ ජීවිතය තුළ මගඵල නිවන් අවබෝධ කරගන්න බැරි කමක් නෑ. මේ ධර්මයේ වඳ බැහැලා නෑ. මේ ධර්මයේ සම්දිට්ඨිකයි, මේ ධර්මයේ අකාලිකයි, මේ ධර්මයේ එහිපස්සිකයි. ධර්මයේ අඩුවක් නෙමෙයි තියෙන්නේ, අපේ අඩුවක්. ඒ නිසා අපි හරි දේ හරි විදියට, නිවැරදි දේ නිවැරදි විදියට පිළිපදින්න ඕන. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන තැන උන්වහන්සේ සර්පයෙකුට උපමා කළා ධර්මයේද.
සර්පයා වැරදි තැනින් ඇල්ලුවොත් දෂ්ට කරනවාමයි. සර්පයෙකු අල්ලනවා නම් සර්පයාගේ හිසෙන් මල්ල ගන්න ඕන. සර්පයා අත දිගට වෙලා ගනීවි. හැබැයි දෂ්ට කරන්න බෑ නකුටින්. අනතුරක් නේ. අනතුරු වෙන්න ඕන තැන අල්ලගෙන තියෙන්නේ. ඒ වගේ ධර්මයක් නිසි තැනින් ගත්තේ නැත්නම් වරදින්න පුළුවන්. අද අපට පේන්නේ සර්පයා දෂ්ට කරලා විසමුරුජාවටපත් වෙట్లా නන්දොඩවන පිරිසක් මිස සැබෑ ධර්මයේ තුල සංසිඳුණු පිරිසක් නෙමෙයි. සැබෑ ධර්මයේ තුල සංසිඳුණා නම් වාද විවාද සංවාද එකිනෙකා පරයා යන්නට දරන උත්සාහයන් අපිමයි නිවැරදි අපටමයි මග ඇත්තේ අපටමයි ධහම ඇත්තේ අන් අයට එසේ නොවන්නේය. ඉදමේව සත්‍යං අඤ්ඤං මෝගං ආදී මෙබඳු දෘෂ්ටිවාද වලට වැටෙන්නට විදිහක් නේ. ඒ නිසා නිවැරදි දේ හඳුනාගෙන කටයුතු කරන්න අපි මහන්සි ගනිමු උත්සාහ කරමු කියන අදහස යෝජනාව ඔබ හමුවේ තබමින් අපේ කෙටි අනුශාසනාව මේන් නිමාවටපත් කරලා අද දවසෙත් අපි ස්වල්ප වේලාවක් අපට පුරුදු භාවනාවක යෙදෙමින් භාවනාව පිළිබඳව කරුණු සාකච්ඡා කරන්නට ඉදිරියට අවස්ථාව සැලසෙමින් අපේ අනුශාසනාව නිමාවටපත් කරනවා. මේ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. මේරියවෙන්න අපි ටික වෙලාවක් භාවනා කරලා ඒ මව්දෙමාපියන්ට පුණ්‍යානුමෝදනා කරලා දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරලා අපටත් මේ ධර්මයේ මේ භාවනාව උතුම් නිවන් පිණසම වේවා කියන ප්‍රාර්ථනාව ඇති කර ගැනීමයි දැන් අපට ඉතිරිව තියෙන්නේ. ඒ නිසා පින්වතුන් භාවනා ඉරියව් ඇති කරගෙන දොහොත් මුදුන් තබාගෙන දෑත් නලලතට අරගෙන දේස් අඩවන් කරගෙන ජීවමාන බුදුහාමුදුරුවෝ තමන් ඉදිරියේම වැඩ ඉඳගෙන මටම කරුණාවෙන් මට ආශිර්වාද කරමින් වැඩ ඉන්න ආකාරය සිතින් දර්ශනය කරගෙන ඒ මහා කරුණාවෙන් පිරුණු ඒ බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිත පූජාවෙන් වන්දනාව නමස්කාරය වේවා යන අදහසින් මෙහෙම කියලා උන්වහන්සේට වැඳ නමස්කාර කරමු. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට මේ ජීවිතය පූජා කරමි. පූජා වේවා ජීවිත පූජාවෙන් මම වැඳ නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට මේ ජීවිතය පූජා කරමි. පූජා වේවා ජීවිත පූජාවෙන් මම වැඳ නමස්කාර කරමි.
මාගේ නමස්කාරය වේවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ආර්ය ශ්‍රාවක වූ මහා සංඝරුවනට මේ ජීවිතය පූජා කරමි පූජා වේවා ජීවිත පූජාවෙන් මම වැඳ නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා අනන්ත වූ සසර පටන් ගතවන මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන තිදොරින් සිදුනා වූ සියලුම දෝෂයන්ට බුද්ධ රත්නයෙන්ද ධම්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද මට සමාව ලැබේවා මට සමාව ලැබේවා මට සමාව ලැබේවා ලොව පහළ වුණා වූ සියලු ආර්ය උතුමන්ටද මාගේ දෙමව්පියන්ටද මාගේ ගුරු උතුමන්ටද සිල්වත් ගුණවත් වූ සියලු වැඩිහිටි උතුමන්ටද මම වැඳ නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා මාගේ නමස්කාරය වේවා මාගේ නමස්කාරය වේවා දැන නොදැන සිදුනා වූ සියලුම දෝෂයන්ට මට සමාව ලැබේවා මට සමාව ලැබේවා මට සමාව ලැබේවා දැන් භාවනා ක්‍රියාව ඇති කරගෙන පළමුව ජීවමාන බුදුරජාණන් වහන්සේවම සිතට අරමුණු කරගෙන ජීවමාන බුදුරජාණන් වහන්සේ දෙසම බලාගෙන මේ විදියෙන් මොහොතක් බුදු ගුණ සිහි කරලා ඉන්න අනතුරුව ඒ පුරුදු පුහුණු කරන
ඒ නිවැරදි භාවනා ක්‍රම හඳුනාගෙන ඒ සඳහා මනස යොමු කරවමින් භාවනාවෙහි යෙදෙන්න. එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝකී පිහිටි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ වස්සාන සමයේ